මේ එක් රූප වෙන වෙනම දක්වා තිබෙනවා. කර්මජ රූප කියන ඒවා ඒකාන්ත චිත්තජ රූප ද්විජ රූප ගැන කතා කරලා තියෙනවා. මම පොතේ එන හැටියට ඒවා ගැන කියන්නම්. හෘදය රූපය හා ඉන්ද්‍රිය රූප 8ද යන මේ රූප 9 කර්මයෙන්ම හටගත් බැවින් ඒකාන්ත කර්මජ රූපය. දැන් ඒකාන්ත කර්මජයි කියන ඒවායින් අදහස් කරන්නේ කර්මයෙන් මිසක වෙන කිසි හේතුවකින් ඒවා ඇතිවන රූප නෙවෙයි. කර්මයමයි ඒවා ඇතිවීමේ හේතුව. ඒ නිසා ඒවාට ඒකාන්ත කර්මජ රූපය. දැන් ඒකාන්ත කර්මජ රූප වශයෙන් දක්වා තිබෙන්නේ හෘදය රූපයයි ඉන්ද්‍රිය රූප 8යි. දැන් ඒ විදිහටයි අභිධර්මාර්ථ සංග්‍රහයේ ඒ රූප 9 ගැන කියා තිබෙනවා. ඒවා වෙන වෙනම නම් කරලා නැහැ. හදේ රූපයයි ඉන්ද්‍රිය රූප 8යි. ඒ ඉන්ද්‍රිය රූප කියන එක පාඩමකම කීවා. ඉන්ද්‍රිය රූප කියලා 8ක් දක්වලා තිබෙනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය රූපං ඒ අනිත් ඒවා අනින්ද්‍රිය රූපං කියලා ඉගෙන ගන්නනේ. ඒ ඉන්ද්‍රිය රූපේ කීවේ ප්‍රසාද රූප පසත් භාව රූප දෙකක් ජීවිතින්ද්‍රියත් කියන ඒ රූප 8. ප්‍රසාද ඒවා ඉන්ද්‍රිය වශයෙන් නම් කරන්නේ චක්ඛින්ද්‍රිය, සෝතින්ද්‍රිය, ඝානින්ද්‍රිය, ජීවේන්ද්‍රිය, කායේන්ද්‍රිය කියලා ඒ ප්‍රසාද පස නම් කරතියි. ඊළඟට භාව රූප දෙකේ කීවේ ඉන්ද්‍රිය, පුරිසින්ද්‍රිය කියන දෙක. එතකොට 7යි ජීවිතින්ද්‍රිය කියන ඒ රූප ජීවිතින්ද්‍රිය. එතකොට ඉන්ද්‍රිය රූප 8ක්. ඒ 8යි හදේ වස්තුව. හදේ රූපේ කියේ හදේ වස්තු. හදේ වස්තු කීවේ සිත ඇතිවීමේ ප්‍රධාන ස්ථානයේ හැටියට සැලකෙන ඒ සූක්ෂම රූප ධාතුව. හදේ රූපේ. ඒ රූප 9 ඒකාන්ත කර්මජ රූප. ඒකයි මෙතන කීවේ හදේ රූපය හා ඉන්ද්‍රිය රූප 8 යන මේ රූප 9 කර්මයෙන්ම හටගත් බැවින් ඒකාන්ත කර්මජ රූපයෝය. ඊළඟට විඤ්ඤාති රූප දෙක චිත්තයෙන්ම හටගත් බැවින් ඒකාන්ත චිත්තජ රූපයෝය. ඒ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති. ඒ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන මේ දෙක උපදිනවා නම් ඒ උපදින්නේ සිතක් ඇති කයක් තිබෙන ලෝකයේ. දැන් සිත නැතිව කය පමණක් තිබෙන ලෝකයක ඒවා ඇතිවන්නට බෑ. කය නැතිව සිත පවත්නා ලෝකයකත් ඒවා ඇතිවන්නට බෑ. කයයි සිතයි කියන කියන්නේ රූපස්කන්ධයත් ඒ නාමස්කන්ධත් කියන ඒ පංචස්කන්ධය පවත්නා ලෝකයන්හි ඇතිවිය හැකි රූප දෙකකුයි මේ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන්නේ. ඒවා සිතින් උපදවන රූප චිත්තජ රූප. ඒ නිසා ඒවාට කියනවා ඒකාන්ත චිත්තජ රූප. කාය විඤ්ඤාති වචී විඤ්ඤාති. ඉතින් මේ දෙක ගැන මේ තුන දන්නවද? කාය විඤ්ඤාති කියවේ කුමකටද? වචී විඤ්ඤාති කියවේ කුමකටද? ඒ විඤ්ඤාති කියන වචනයෙන් දැනගත්තේ විඤ්ඤාති කියන්නේ විඤ්ඤාපනතෝ විඤ්ඤාති. විඤ්ඤාපනතෝ කියවේ හඟවන බැවින් කියන. හඟවන බැවින් විඤ්ඤාති නමයි. ඒන අදහස් කරන්නේ ඒ කාය විඤ්ඤාතියයි කියන මේ රූපය නිසා තමයි කෙනෙකුට තවත් කෙනෙකුගේ ඒ කායික ක්‍රියාව තේරුම් ගත හැකි වන්නේ, දැනගත හැකි වන්නේ, සලකා ගත හැකි වන්නේ. ඒ නිසායි ඒකට කාය විඤ්ඤාති කියන්නේ. ඒ වගේම වාග් විඤ්ඤාති කියන එකත් වචනයෙන් යමක් කියන කොටයි ඒ වාග් විඤ්ඤාතිය ඇතිවන්නේ. ඒතකොට වාග් විඤ්ඤාතිය සිතින් උපදවන රූපයක්. ඒ විඤ්ඤාතිය හේතු කොටගෙන තමා කෙනෙකුට තවත් කෙනෙකුන් විසින් කියනු ලබන දෙයක් අසුවල් දෙයි මේ ප්‍රකාශ කරන්නේ කියන එක ඇඟෙන්නේ. එහෙම අඟවන රූප කියන තේරුමෙනුයි ඒවාට විඤ්ඤාති රූපේ කියලා නම් කරලා තිබෙනවා.
අන්න එහෙම කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන ඒ දෙක ඒකාන්ත චිත්තජ රූප. ඒ කියන්නේ සිතින් සිතයි කියන්නේ කරන්නේ. මේ අපි ඒක බුදුරජාණන් වහන්සේම මුලදීම වදාළේ ධම්මපදයේ එන ගාථා දෙකක් තියෙන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමයා මනසාචේ පදුත්තේන භාසතිවා කරෝතිවා තතෝ නං දුක්ඛමන් වේති චක්ඛංග වහතු පදං. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝ නං සුඛමන් වේති ඡායාව අනපායිනී. එහෙම ගාථා දෙකක් දක්වලා තිබෙනවා. දැන් එයින් පෙනෙනවා අර භාසතිවා කරෝතිවා කියලා කිව්වේ මේ භාසතිවා කියන එකෙන් මේ වාග් විඥප්තියයි කියන්නේ. කරෝතිවා කියන එකෙන් කාය විඥප්තියයි දැක්කේ. එතකොට ඒ කාය විඥප්තිය වාග් විඥප්තිය කියන මේ දෙක උපදවාලන හේතුව වූ සිත ප්‍රදූෂ්‍ය වූ සිතක් නම් එවිට ඒ කාය විඥප්තියෙන් හා වාග් විඥප්තියෙන් සිදු කෙරෙන කායික හා වාචසික ක්‍රියා අකුසල් වේ. ප්‍රසන්න වූ සිතකින් නම් ඒකීවේ හොඳ යහපත් ධර්ම යෙදුණු සෝභන ධර්ම යෙදුණු සිතකින් සිදු කෙරෙන කායික ක්‍රියාවක් හෝ වාචසික ක්‍රියාවක් නම් එවිට සිදුවන්නේ රැස්වන්නේ ඇතිවන්නේ කුසල. ඒ නිසානේ ඒ අකුසලයට ලැබෙන විපාකය ඒ ගැන කුසලයට ලැබෙන විපාකයේ ගැන තවා අර ඒ ගාථා වල මේ දෙවෙනිව එන අර්ථෙයි කියවෙන්නේ. භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමන් වේති චක්ඛංග වහතෝ පදං තතෝනං සුඛමන් වේති ඡායාව අනුපායිමි කියලා දැක්කෙන්නේ ඒ හේතු කොටගෙන ලැබෙනා වූ අකුසල විපාකය හා කුසල විපාකය. ඒ අකුසල විපාකය නිසා බොහෝ විට එයින් ප්‍රතිසන්දිය ලත් දැනත්තාන්ට ලැබෙන දුක් විපාක හේතු කොටගෙන නිතර සොවින් දැවෙන්නට අඬන්නට වැළපෙන්නට සිදු වෙනවා. ඒ කුසල විපාකයක් ලැබීමේ හේතුවෙන් බොහෝ විට ඒ අය සම්නසින් සතුටින් වාසය කරන්නට හැකි වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ එතන වදාරලා තිබෙන්නේ. ඉතින් එය මේ විඤ්ඤාති රූප දෙක ගැන සලකා ගන්නට හොඳ නිදර්ශන ගාථා දෙකක්. කාය විඤ්ඤාප්තියයි වචී විඤ්ඤාප්තිය. සිත නැතිව ඒවා උපදින්නට බෑ. ඒකයි සිතින් සිතලා. මේ විඤ්ඤාප්තිය කියන එක සිතලයි ඒ කයින් යමක් කරන්නේ සිතින් යමක් මේ වචනයෙන් යමක් කියන්නේ. ඒ දෙක වන්නට ඒ කියන්නේ කය ක්‍රියා කරන්නේ සතුන් මැරීම ආදී අකුසල ක්‍රියාවන්හි යෙදෙන්නට දන් දීම ආදී පුණ්‍ය ක්‍රියාවන්හි යෙදෙන්නට කය උපයෝගී කරගන්නේ සිතින් ඊළඟට වචනේ දැන් බුදුරජාණන් වහන්සේ ධර්මය සංඝයා ආදී ඒ ප්‍රශංසාර්හ දේවලට වස්තුන්ට එහෙම ප්‍රශංසා මුඛයෙන් ස්තුති මුඛයෙන් යමක් ප්‍රකාශ කරන දැන් අපි වන්දනා කිරීමේදී ගාථා කියන්නේ ඒ බුද්ධ ධර්ම සංඝ කියන රත්නත්‍රයට ස්තුති කිරීම ප්‍රශංසා කිරීම රත්නත්‍රයේ ගුණ කීම ඒවයි ඒ කියන්නේ. ඉතින් ඒක ගුණවත් අයට ගුණ ඇති අයට ඒ ගුණ කියීම කියන එකත් දිනක් සිදුවන දෙයක්. හැබැයි කෙනෙකුගේ තිබෙන නැති ගුණ යමෙක් කියනවා නම් Tamanව දැනගෙන ඒ කියන්නේ මොහුට මේ ගුණ නැහැ. ඒ නැති ගුණ Taman මේ ඔහුව රවටලා. මේ Tamanට ඒ නැතිවෙන යම් කිසි ප්‍රයෝජනයක්. එහෙම සලකාගෙන කෙනෙකුට ගුණ කියත හැකියි.
ඕ එතකොට ලෝභ මූලස. එහෙම නෙවෙයි. ඒ ಗುಣ තිබෙන තමන්ට පෙනෙන. දැන් බොහෝ විට කිසිදු කෙනෙක් ලෝකෙහි මොනම ගුණයක්වත් නැති කෙනෙක් කියලා කියන්නට බෑ. සමහර අය සිටිනවා එක පැත්තකින් බොහෝම නරක ගති ඔවුන් තුල තිබෙන අතර ඇතැම් අවස්ථාවලදී ඊටාම හොඳ අයට වඩා හොඳ දේ කරනවා ඒ ඊටාම නරකයි කියලා සලකනවා. මා දන්නවා එහෙම පුද්ගලයන්. දැන් සමහර විටක ඔය පාරේ යනකොට කාහට හරි අනතුරක් සිදු වුණා. බොහෝ දෙනෙක් සිටිනවා. ඒ අය මේවට සම්බන්ධ වෙලා අපිට කරදර වෙන්නට බෑ, පොලිසිය යන්නට බෑ, උසාවිය යන්නට බෑ කියලා බලාගෙන යනවා. නමුත් අර නරකයි කියලා සලකන මිනිස්සු ඉන්නවා. ඒ අය ඇවිල්ලා ඒ මනුෂ්‍යයාට ඒ අවස්ථාවේදී කළ යුතු උපකාරය කරලා ස්පිරිතාලයට ගෙනිහිල්ලා නැත්නම් පොලිසියට ගෙනිහිල්ලා ඒ ඔක්කොම කරනවා. ඉතින් ඒක නරකයි කියලා අහක දාන්නට පුළුවන් කමක් ඒ අවස්ථාවේදී නම් නැහැ නේ පුද්ගලයා. ඔහුගේ හොඳ ගුණයක්. ඒක ඒ අවස්ථාවේදී කියන්නට ඊට පසුව වුණත් කියන්නට සුදුසු ගුණයක්. නේ? දැන් ඒකනේ කරුණාවයි කියන එක. කරුණාවයි කියන්නේ කවුරු හරි අමාරු එක වැටිලා සිටිනවා දැකලා අනේ කියලා එතනින් යන එක නෙමෙයි කරුණාව. අනේ කියන්නේ කාටද බැරි? කාට ඕන කෙනෙකුට අනේ කියතේ. ඒක නෙමෙයි මේ අවස්ථාවේදී කළ යුතු උපකාරය. යමෙක් කරනවා නම් ඒ කරන්නේ කරුණාව. ඒකයි කරුණාව. බොහෝ විට ඉන්නේ අනේ කියන අය. ඒ බොරුව. සමහර විටක තමනුත් ඒකෙන් රැවටෙනවා වෙන්නට පුළුවන්. නමුත් තමන් දැනගන්න. තමා තුළ එහෙම කරුණා ගුණයක් ඇතිුනේ නැහැ. කරුණා ගුණයක් ඇති වුණා නම් ඒ අමාරුවටපත් වූ තැනත්තාට තමාට කළ හැකි උපකාරයක් කරලා එතන යන්න. දැන් සමහරු සිටිනවා බල්ලන් බලනුන් වැනි සතෙකු අහුණා. ඒ උපකාරය කරන අය සිටිනවා. සමහරු ඉන්නවා මිනිහෙක් අහුවලා මැරුණා. කිසි ගණනකට ගන්නේ නැතු යන්නේ. ඒක මේක තමන්ගේ ඇඟ බේරා ගන්නට. ඒක මහාත්ම ගතියක් නන් නෙවෙයි. හොඳ ගතියක්. කාට වුණත් උපකාර කිරීමේ හොඳ ගතිය දියුණු කරන්නට ඕන. මේ නිකන් බණ ඉගෙන ගන්නවා විතරක් නෙවෙයි. ධර්මයේ තිබෙන්නේ ක්‍රියාවට යොදා ගන්නට නෙවෙයි. ක්‍රියාවට නම් ගන්න. ධර්මයේ ඒකට. ධර්මයේ තියෙන්නේ තමන් බණ දහම් දන්නවයි කියලා ඒ දැනීමෙන් දැපෙන්නට නෙවෙයි. සමහරු දැපෙනවානේ හරි ගර්වයක් ඇති කර ගන්නවා මා දන්නවා. ඒක නෙවෙයි දැනගැනීමේ කාරණා. දැනගත්තේ කියනවා. ඒ දත්කම හේතු කොටගෙන හරියට පළබර ගහක් වගේ පළබර ගහේ අතු නැවෙනවනේ. නේ? මානාදිය උපදවා ගන්නට බෑ. නමුත් මේ මානාදිය දුරු කරගත්ත කෙනෙකුටයි අර විදිහේ උපකාරයක් කරන්නට පුළුවන් වань. එහෙම නැත්නම් හිතෙන්නට පුළුවන් මං කොහොමද ඕ මනුස්සයව අල්ලන්නේ කියලා එහෙම හිතෙන්නට පුළුවන්. මා දන්නවා කියන්නේ ඒක කිව්වට වරදක් නෑ හිතන. අහිංසක මිනිස්සෙක් මේ බොහොම දුක් විඳිනවා අර බස් නැවතුම් පොලක මිනිසුන්ට නවතින්නට තියෙන තැන් තියෙනවනේ. මැස්සෝ වැగిරෙන. මේ මිනිස්සයා මේ වැසිකිලි කැසිකිලි කරගෙන එතන. එහාට මෙහාට යන්නට කිසිම ශක්තියක් නැහැ. මිනිස්සු බල බලා යන. මම දන්න කාන්තාවක්. එතනට ආවා. ඇවිල්ලා අර එතන හිටිය මිනිස්සුන්ගෙන් ඇහුවා. මේක බෞද්ධ රටක් නේද? ඇයි මේ බල බලා යන්නේ? මේ විතෙන්දි කරන්නට ඕන වැඩක් තිබෙනවනේ. ඇයි ඒක කරන්නේ නැත්තේ? කවුරු ළඟුනේ නැහැ. පාර එතන ඉන්න මිනිස්සෙක්ට අඬ ගහලා කිව්වලු මට මේකට උදව් වෙන්න. මේ මිනිස්සයා මම ස්පිරිතාලට ගෙනියනවා. නිකන් ගෙනියන්නට බෑ මේ. මොකද ඒ නිසා මෙයා ඊළඟට ගිහලා තිනවා පොලිසියට. පොලිසියට ගියාම මුජේගොඩ පොලිසියට. ගියාම එතන කිව්වලු අපි ළඟ ඒකට වාහන නැහැ. මිරිහානට යන්නේ. එයා ගියා මිරිහානට. මිරිහානට ගියාම කියලා තිනවා වෙන වාහන නැහැ. අර බ්ලැක් මාර්ගය අකිල්ල ගත්තේ. ඒකයි කියන්නේ. ඒකවල ඒකට කමක් නැtei කියලා. ඉතින් මෙයා ඒකේ නැගලා එනවා දැක්කලු එයාගේ යාළුවෝ දෙන්නෙකුත්. හොඳේ. හරියටම හිරකාරියක් යනවා වගේ. එතරට ඇවිල්ලා පොලිසිය අයත් උදව් කරගෙන ගෝනි එහෙම අරගෙන මේ මිනිහාව ස්පිරිතාලෙට ගිහිල්ලා අරලලා පස්සේ
හැන්දෑවේ ගියා බලන්න. ඒ සතුට කියනවා ඒ මනුස්සයා හොඳට පිරිසිදු කරලා පවුඩර් දාලා එහෙම හොඳට හිටියයි හරියට බෝනිච්චෙක් වගේ. එයා එහෙමයි කිව්වේ. ඉතින් මේ මනුස්සයා ටික දවස් දෙකක් දෙකෝදී ජීවත් වෙන්න ඉඳලා මැරුණා. නමුත් මේ මනුස්සයාට ඒ උපකාරය කළානේ. ඒ උපකාරය කළා. ඒ බෞද්ධ කාන්තාව. බෞද්ධ කාන්තාව. අන්න එහෙම කරුණා ගුණය. මේ දිනතුන් අපේ අය හොඟ දෙනෙක් දන්නවා කවුද ඒ කාන්තාව කියලා. මේ එහෙම ගුණයක් තියෙන්නට ඕන. ඒකයි ගුණවත්කම. ඒක ගුණවත්කම. එහෙම නැතුව නිකන් අනේ කියලා බලාලා යතේ කාටද බැරි එක් කරන්නේ. බලන්න. එදී මේ මිනිස්සයා එහෙම ඉඳලා මැරියා. ඒක නෙමෙයි යුතුයකමක් තිබෙනවා නේ. පුළුවන් එක්කෙනා කල යුතු යුතුයකම එක. අන්න එහෙම ඒවා. දැන් මේ මිනිස්සයාට කොයිතරම් සතුටක්. දැන් ඒක විඳපු ලැබපු එක්කෙනා පමණක් නෙවෙයි. මේ කරන්නට මුලපිරු තැනැත්තියට තමගේ ජීවිතයේ අවසාන වන තෙක් මේ ගැන හිතට හැකි. මේ ගැන හිතලා සතුටු වෙන්නට පුළුවන්. අර හොඳ දෙයක් කරලා නැවත නැවත ඒ දේ සිහිකොට සතුටු වීම. දින තව තවත් වැඩි වෙනවා. අනේ එතන මොනවාද කළේ? මොකද්ද ක්‍රියාවට පරිවර්තනය කළේ? කුසල් සිත යෙදිලා. කාය විඤ්ඤාතිය වාග් විඤ්ඤාතිය. පොලිසියට ගිහිල්ලා ඒ එතන කතා කරලා ඒ අය වණ්ඩ ගන්න. පොලිසියත් ඉස්සෙල්ලා එන්න බැරිනේ කිව්වලු. ඒපාර කිව්වලු එතන එයාගේ මගේ න්‍යායයක් ඒස්ටි මට දෙන්න ටෙලිෆෝන් එක මම කතා නෑ අපි නම් කිව්වා. එහෙමයි කරා. අනේ ඉතින් මේ කාය විඤ්ඤාති වාග් විඤ්ඤාති ගැන කියන්නටයි ඒ ටික කිව්වේ. දැන් ඒවා අපි මේ දිනදා අභිධර්මයේ කියන එක ගැන සමහරව මහා භයක් ඇති කරගන්න. අභිධර්මයේ කියනකොට අපට බෑව ඉගෙන ගන්න කියලා මේ මගාරින අය සිටිනවා. එයාගේ හිතේ අභිධර්මයේ කියන්නේ මේ අහසේ තිබෙන අමුතු දෙයක් නැහැ. අභිධර්මයේ කියන්නේ මේ ස්කන්ධ පංචකය පිළිබඳ කතාවක්. ස්කන්ධ පංචකය පිළිබඳ කතාවක්. ඒ ස්කන්ධ පංචකයෙන් පිටත්තර වූ අභිධර්ම කියන එකේ ඇතුළත් වෙන දේ තමයි නිවන. ඒක ස්කන්ධ පංචකයට ඇතුළත් නෑ. ස්කන්ධ පංචකයෙන් පිටත්. අනිත් ඒ ඔක්කොම ස්කන්ධ පංචකය. දැන් අපි මේ කතා කරන්නේ මොනවා ගැන? රූප ගැන කතා කරන්නේ. ඒ රූපේ කියන්නේ මොනවද? මේ අපි මමයි කියා ගන්න මේ රූපස්කන්ධය. රූපස්කන්ධය. කේසාන්තෙහි සිට පාදාන්තයේ දක්වා විහිද පවත්නා අවටින් වාතයෙන් පිරිසිඳෙන අපි මේ ශරීරයයි කියනු ලබන දේ තමයි මේ රූප 28ක් පිළිබඳව අප කතා කරන්නේ. රූප 28. ඉතින් මේ අප ගැන නෙමෙයි කතා කරන්නේ. මේ පංචස්කන්ධයෙන් එක ස්කන්ධයක් වූ රූපස්කන්ධය ගැන කතා කරන්නේ. ඉතින් ඒක Tamanට නොතේරුණා ඒක අමාරුයි කියලා අත්හල යුතු දෙයක් නෙවෙයි. වෙන දේවල් ගැන හිතන්නට කලින් Taman දැනගන්නට ඕන තමා ගැන. මොකක්ද මේ මමයි කියලා කියන්නේ? ඒක ඔක්කොම Tamanට වැහුණු දෙයක් කරගෙන හිත තිබෙන දේවල් පිළිබඳවයි කෙනෙක් සොයන්නේ. ඒක නෙමෙයි සෙවීම, නියම සෙවීම අත්තානං ගවේසෙය්‍යාත. බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙමයි. තමාව සොයාගන්න. අත්තානං ගවේසෙය්‍යාත. මෙන්න මේ තමා සෙවීමේ වැඩපිළිවෙලෙයි එක කොටසක් තමයි. ඒ නිසා රූපය ගැන දත යුතුයි රූපස්කන්ධය ගැන. ඒ රූපස්කන්ධයෙන් ඉතින් මෙන්න මේ හේතුන් නිසා මේ වායින් මේ රූප ඇති වෙනවා. උපදිනවා. එකක් දක්වනවා කර්මය කියන්නේ. එදින් සත්වයන් පිළිබඳව කතා කරන විට ඒ සත්වයන් කියලා ගන්නේ බොහෝ විට සිතයි කයයි දෙකක් ඇති පිරිසකටනේ සත්ව කියන නමක් වෙන්නේ. ඉතින් ඒ සිතයි කයයි කියන මේ දෙක ඉබේ ලැබෙන දෙයක් නෙවෙයි. ආකස්මිකව එකවරකට පහළවන දෙයක් නෙවෙයි. ඒවා ඇතිවීමට හේතුන් ප්‍රත්‍යයන් තිබෙනවා. හේතුන් ප්‍රත්‍යයන්. ඒ හේතුන් ප්‍රත්‍යයන්ගෙන් තොරව ඒ කිසිවක් ඇතිවන්නේ නැහැ. හැම එකක්ම ඇතිවන්නේ හේතුන් ප්‍රත්‍යයන් නිසා. අනේ හේතුන් ප්‍රත්‍යයන් නිසා ඇතිවෙන කොටසක්මයි මේ රූපය කියන්නේ.
ඒ නිසා ඒ රූප පිළිබඳ තිබෙන ප්‍රත්‍යයන් සියල්ල ගැන නෙවෙයි මේ කතා කරන්නේ. නේ? රූප පිළිබඳ සියලුම ප්‍රත්‍යයන් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. මේ රූප පිළිබඳව කතා කරන්නේ ඒ රූප උපදවන හේතු හතරක් ගැන. දැන් ඒ රූප උපදවන හේතුන් හැර රූප වලට උපකාර කරන තව নানা ප්‍රත්‍යයන් තිබෙනවා. අපි ඉදිරියට මේ රූප කාණ්ඩය අවසන් කරලා තව එහාට යනකොට පටිච්ච සමුප්පාදයේ ප ဋ ාණය කියන මේ ප්‍රත්‍යයන් පිළිබඳව කතා කරන විට අපිට ඒ ගැන සලකා බලන්නට පුළුවන්. දැන් මෙහිදී අපි කතා කරන්නේ රූපස්කන්ධය. සත්වයකයි කියා ගන්නා රූපස්කන්ධ. ඒ රූපස්කන්ධෙහි ඊටාම වැඩි සංඛ්‍යාවක් වූ රූප තිබෙන්නේ 28නේ. දැන් එක ස්කන්ධයක නැත්නම් එක సంతානයක පවත්නා වැඩිම රූප කොටසයි කියා දක්වන්නට පුළුවන් රූප 27යි. රූප 27යි භාව රූප දෙකෙන් එක භාව රූපයයි ගන්නෙ. අන්න ඒ රූප පිළිබඳවයි මේ ඉගෙන ගන්න. එතකොට මේ රූප පිළිබඳව ඉගෙන ගන්නා මේ රූපයන් වෙන් කරලා තිබෙනවා. මේවා කර්මයෙන් හටගන්න රූප, මේවා සිතින් උපදින රූප, මේවා ඍතුව නිසා හටගන්නේ, ඍතුවෙන් හටගන්න රූප, මේවා ආහාරයෙන් නිසායි. දැන් මේ රූප ඇතිවන පත්‍ය හතර නැත්නම් හේතු හතර, කරුණු හතර. එයින් ප්‍රධාන රූප කොටස තමයි කර්මයෙන් හටගන්නා රූප කොටස. එමත් නිසා කර්මය නිසා තමයි අපි කවරෙකෝ නැවත උපදින, නැවත භවයක් ලබන්නේ. කර්මයක් නිසා. කම්මා විපාකා වත්තන්. ඒ විපාක අතුරෙන් විපාක කොටස් දෙකක් තිබෙනවා. පටිසන්ධි විපාක, ප්‍රවෘත්ති විපාක. එයින් පටිසන්ධි විපාකයයි ප්‍රධාන. ඒ පටිසන්ධි විපාකේ නම් කිසි ආත්ම භාවයක් ලබා දෙවන සිත. එනේ ආත්ම භාවය කියන්නේ මේ නාම රූප ධර්ම සමූහයකගේ පැවැත්ම. ඒකයි මේ ආත්ම භාවය. ආත්මය නෙවෙයි. ඒ ආත්ම භාවය. භාව කියන වචනේ ගන්නට ඕනේ. භාවය කියන්නේ වීම. ඒක මේ නිරන්තරයෙන්ම ඇති වෙමින් නැති වෙමින් පවත්නා බවක්. මේ අයත් මේ සිතත් පිළිබඳව තිබෙන්නේ. ඒ නිසා ආත්මයක් ඒ කියලා දක්වන්නේ නැහැ. නමුත් ආත්ම භාවය කියලා කතා කරනවා. එතකොට ඒ ආත්ම භාවය කියන විට ගන්නේ රූපාදී ස්කන්ධ පංචකයක්. එහෙම නැත්නම් සමහර විටක එක ස්කන්ධයකට ගත හැකි අසඤ්ඤ සත්‍යය පිළිබඳව කතා කරන විට ස්කන්ධ හතරක් ගන්නට පුළුවන්. අරූපාවචර ඒ භූමීන්හි සත්වයන් පිළිබඳව කතා කරන. ඒකාපත් තිබෙන්නේ ඒක ආත්ම භාවයක්. ඒ ලැබීමේ ප්‍රධාන කාරණේ තමයි කර්මය. මොකද ප්‍රතිසන්දිය ගෙන දෙන්නේ කර්මයෙන්. ඒ කර්මයෙන් ගෙන දෙන ප්‍රතිසන්දිය ඇතැම් විටක සිතකින්ම ලැබෙන ප්‍රතිසන්දියක්. බොහෝ සෙයින්ම සිත ඒ ප්‍රතිසන්දි කෘත්‍යය සිදු කරන්නේ. ඇතැම් විටක සිත නැතිව රූපය පවණක් ඒ ප්‍රතිසන්දි කෘත්‍යය සිදු කරනවා. ඒ තමයි අසඤ්ඤ සත්‍යෙහි. ඒ කොයි එකට වුවත් කර්මයේ තිබෙන්නට ඕන. කර්මය නැතිව ලැබෙන්නේ නැහැ. ඒ නිසා යමෙක් කර්මක්ෂය කර ඥානය උපදවාගෙන නැවත ආත්ම භාවයන් ලබා දීමේ ශක්තිය ඒ කර්මයෙන් නැති කර දැම්මේද කර්මයන්ගෙන් ඒ තැනට නැවත ප්‍රතිසන්දියක් නැහැ. ඒ රහතන් වහන්සේ ඒ නිසායි නැවත ඉපදීමක් නැත්තේ. වහන්සේ කර්මක්ෂය කළා. කර්මය ක්ෂය කළා. ඒ කර්මක්ෂය කිරීම ක්ලේශක්ෂයෙන් වන්නේ. ක්ලේශක්ෂය කියේ කෙලස් ක්ෂය කිරීම. අවිජ්ජා තණ්හා ප්‍රධාන වශයෙන් ඒ දෙකේ ක්ෂය කිරීමෙන් කර්මක්ෂය වෙනවා. මොකද ඒ දෙක නැතිව කර්මයට බෑ ප්‍රතිසන්දියක් ගෙන දෙන්න. අවිද්‍යාවෙහි තණ්හාවෙහි උපකාරයේ නැතිව කර්මයට ප්‍රතිසන්දියක් ඇති කරවන්නට බෑ.
ඒ නිසා අවිද්‍යා තණ්හා දෙක නොසින්ද පවතීද යම් තාක්කල් ඒ තාක්කල් ඉපදීම නවත්තන්නට බෑ උපදින. ඒ උපදින්නට නම් කර්මයක් ඕන. කර්මයෙන් ගෙනදෙන විපාක වස්තු. ඒකට අවිද්‍යා තණ්හා දෙකෙන් නෙවෙයි මේ භවය නියම කරන්නේ. කර්මයෙන් නියම කරන්නේ. නමුත් අවිද්‍යා තණ්හා දෙකේ උපකාරය නැතිව කර්මයට මොනවත් කරන්නට බෑ. දෙර්ම අනේක ඒ නිසා කර්මය ප්‍රධාන එකක් මේ භවයක පැවැත්ම ඇතිවීම හා පැවැත්ම පිළිබඳ. අන්න ඒ නිසා කර්මජ රූපයන්ට ලැබෙන්නේ ලොකුම තැන. ඒ ලොකුම තැන ඒවායේ තිබෙන විශාලකම නිසා නෙවෙයි. ඒවායේ විශාලකම වශයෙන් සලකනවා නම් ඊට වඩා විශාලසේ දක්වන්නට ඕන මේ ඍතුයෙන් ඇතිවන රූප බොද. නමුත් කර්මජ රූපයි කියන ඒකාන්ත කර්මජ රූප තත්ත්ව වශයෙන් සලකන විට ඊටාම සූක්ෂමයි සියුම් රූප කොටසක්. ඒ ඊටාම වැදගත් කොටස. ඒවා නැත්නම් මේ භවය ලැබිය යුක්තක්සේ කවුරුවත් සලකන්නේ ඇස් නැති, කන් නැති, නැහැය නැති, දිව නැති, කය නැති, මේක ප්‍රසාදේ නැති කය මේ ලෝකෙහි ලබන්නට කවුද කැමති? එහෙම එකක් නම් තියෙන්නේ නේ. නිකන් කොටයක් වගේ. එහෙම ලබන්න කැමති නෑනේ. මේ බලන්නට ඇස් තියෙන භවයක් ලබන්න කැමති. නේ දකින්නට ඇස් තිබෙන. තමයි ප්‍රේත ආත්ම කියනනේ. මොනවාද? ඔව් ප්‍රේතයෝ නිකන් මස් වැදලි වගේ එහෙම ඒ අකුසල කර්මයක. ඒකත් ඒ තෝරන්නට තියෙන ඇස්සාදිය. ඇස්සාදි ඉන්ද්‍රියයන් තියෙන. ජීවත් වෙන්නට. මොකද? අසඤ්ඤ සත්‍ය. ඒ කියන්නේ ඒ අය එහි ගියේ මොන නිසා? මොන කර්ම නිසා? සිතේ පයි කියන්නේ. සිතේ පා කියලා. සිත ඕනේ නැtei කියන්නේ. සිතේ පා කියලා ගියා නම් සිත නිසායි මේ ඇස වැඩගත් දෙයක් වන්නේ. සිත නැති ඇස මොකක්ද කරන්නට පුළුවන්? දකින්නට බෑ. සිතක් නැති ඇසක් කියලා එකක් තිබුණා. දකින්නට බෑ. ඒ නිසා ඇසක් ඇතිවන්නේ සිතක් ඇති තැනක. ඒ මොකද දර්ශන කෘත්‍යය සිදු කරන්නට සිත ඕන. ඒ දර්ශනය කියන එක කරන්නේ සිතින් මිසක ඇසින් නෙවෙයි. නමුත් ඇසේ උපකාරය නැතිව සිතට පමණක් ඒක කරන්නට බෑ. ඒ නිසා බලන්නේ හැම එකකගේම තිබෙන්නේ පරපටිබද්ධයි නේ. පරපටිබද්ධයි කියන්නේ තවත් එකකගේ උපකාරය ඕන. ඕනේ නැතුව තනි පැවැත්මක් නෑ, ස්වෛරී බවක් නෑ. සමහර විටක අපි කියවට ස්වෛරී කියලා. එහෙම ස්වෛරී බවක් නෑ. හැම විට අපි එක විදිහකින් සලකනවා නම් අපි කියනවානේ දැන් රටක් වශයෙන් සලකන විට අපි කියනවා කාහටවත් යටත් නැති අය ස්වාධීනයි නේ. ස්වාධීන. ඊළඟට ආණ්ඩුව ගැන එහෙම කියනවා ස්වෛරී කියලා. කියන්නේ තමා කාටවත් යටත් නැති ඒ ස්වෛරී බලයක් ඇති මහා ජනතාව ස්වෛරී. ඒක රටක් වශයෙන් සලකන විට. නමුත් අපි මේ ශරීරය ගැන උවත් සලකන විට ශරීරෙහි කොයි කොටසද මොන අවයවය ස්වෛරී කියත හැකි, ස්වාධීනයි කියත හැකි මොනවත් හැම එකක්ම තව එකකගේ බලාපොරොත්තු වෙන එකක් තබා අපව පැත්තකට දාලා ඛණ්ඩ නුදුන්නොත් එහෙම මේකේ තියෙන ස්වෛරී බව පෙනේවි. ස්වෛරී. එතකොට ආහාරයෙන් යැපෙන්නට ඕන. මම මේ සමහර විටක කෙනෙක්ට කියන්න පුළුවන් ඇතෙකුගේ හයිය තියෙනයි මට කියලා. ඇතාගේ තරම පෙනේවි දවස් දෙක තුනක් කන්න නොදී පැත්තකට තිබ්බොත්. පැත්තකට කරලා තිබ්බොත්. මොකද මේ අනුන්ගෙන් යැපෙන්නේ කියන්නේ අන්‍ය ධර්මයකගේ උපකාරය ඕන. එහෙම නැතුව තනි ශක්තියෙන් පවතින්නට බෑ. එහෙම ශක්තියක් නැහැ. කර්මයක් ඒ වගේ. කර්මයෙන් යමක් ලබා දෙවනවා. නමුත් කර්මයට බෑ මේක ජීවත් කරවන්නට දිගටම වෙන කිසිදු දෙයක උපකාරයක් නැතිව. අනේ නිසා කර්මයෙන් ලැබෙන රූප, කර්මජ රූපේ කියන ඒවා මේ භවය පිළිබඳව ප්‍රධාන කොටස. ඇස, කන, ඒ කියන්නේ චක්කු, සෝත, ධාන, જીවහා, කාය.
දැන් බලන්න ඒ පහ නිසා මේ කයක් ලැබපු තැනත්තා යම් සැපක් ලබනවනේ මේ ඔහු සලකන හැටියට සැප මොන සැපද? පංචකාම සැප. පංචකාම සැපේ කියන්නේ ඒවට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. ඒකට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ පංචකාමයන් ලැබීමට උවමනා කරන ඇස, කන, දිව, නැහැය, ශරීරය කියන මේ පහ. නැත්නම් එහෙම නැත්නම් මේ පහෙන් යම් කිසි එකක් හෝ නැත්නම් ඒ තැනත්තාට කුමක්ද තමා පිළිබඳවම වුවත් හිතෙන්නේ. Tamante යම් කිසි මේවා මගේ නෙවෙයි මම නෙවෙයි. මේවා කොයි වෙලේ හෝ මොන කරුණක් නිසා හෝ මේ තිබෙන ශක්තිය නැතිව යන්නට පුළුවන් කියන එක තමා මුලදීම හිතාගෙන හිටියේ නැත්නම් අර නොසිතූ අවස්ථාවක එබන්දක් සිදු වුණාම Tamante හිතෙන්නට පුළුවන් අනේ මට මොකක්ද මේ වුනේ කියලා සමහරව අඬනවනේ සමහර විට අහනවනේ කෙනෙක්ගේ තමාව බලන් දෙන අයගෙන් අහනවා මට මොකක්ද මේ වුනේ නෑ මුලදී ඒකනේ රහත් වෙන්නට ඕන නෑ දැන් ඒකයි ඔය සක්කාය දිට්ඨිය කියන එකේ නරක සක්කාය දිට්ඨිය කියන එකේ තිබෙනවා මමයි මගේ කියා ගන්නා බව විශේෂයෙන්ම මමයි කියලා ගන්න. ඒ මමයි කියලා ගන්න අපි ගන්නු මමයි කියලා ගත්ත මේ අත. කියන්නේ මා කියලා ගන්න කොටසේ ඉන්නේ අතත් එකක් මමයි කියලා. මේ අත පණ නැතුව ගියා කෙනෙක්. එතකොට මොකද වෙන්නේ? මට මේ මොකද්ද කියලායි ඒ තැනත්තා හිතන්නේ. ඒ මොකද මේ රූපය මමයි කියලා ගත්ත හේතුවේ. ඒ නිසා ඒ වැරද්ද නිසා. නමුත් රූපය එය යම් හේතු ප්‍රත්‍යයන් නිසා ඇතිවන රූප කියන වචනේ ගැනවත් තේරුම් අරගෙන සිටියන රුප්පතිතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති විකාරයට පැමිණෙන බැවින් රූපයි කියන මේ බවවත් තේරුම්ගෙන සිටියානම් ඒ කනගාටුවට එතනත්තා පත්විය යුතු නැහැ. තමන් කලින් දැනගෙන සිටියන. ඒ නිසා මට මතකයි. මම දවසක් ගියා අපේ මා ඉගෙන ගත්ත ස්වාමින් වහන්සේ බලවත් ආභාවයකින් අවුරුදු ගණනක් මේ අඳමත හෝනා තත්වයක සිටියේ. ඉතින් අපි කතා කළේ පසු කාලයක වහන්සේගේ ඇස් දෙකක් පෙනෙන්නේ. ඇස් දෙකක්. මං ගිහින් කතා කළා. අහමුදුව බොහෝම භාවනානු යෝගීවයි ඒ ඇඳේ වැතිර සිටියක් හිටියේ. ඉතින් මම එලෙලේ වහන්සේට මා ඉගෙනගෙන තිබුණු ශ්ලෝකයක් මතක්. ඒ ශ්ලෝකය වහන්සේට හොඳට ඇහුණු හොඳට කන්න හැවුණා. මුඛං පවිත්‍රං යදි බුද්ධ වාක්‍යං චින්තේපි යස්මින් කරුණා ගුණස්යාත් හස්තං පවිත්‍රං ප්‍රදදාති තාවං පාදං පවිත්‍රං ගමනං සුභංච. එහෙමයි මා ඒක කිව්වේ. මට ඒ වෙලේ ඒක වැරදියට කියුණාද දන්නේ නැහැ. කොහොමනම් හාමුදුරුවෝ මට කියනවා මහත්තයා පඬිතෙක් කියලා ලෝකයා හිතාගෙන ඉන්නේ. ඒක කිව්වා හොඳේ. ඒක චිත්තේති නෙවෙයි චින්තේති කිව්වා. ඒක ශ්ලෝකේ නම් එහෙම තමයි. චින්තේති කියන එකයි එන්නේ. හාමුදුරන්ට මට ඒක හරියට කියන්න බෑ. මම කිව්වේ වැරදියටද නැත්නම් හාමුදුරන්ට ඇහුනේ එහෙමද කියලා. හාමුදුරුවෝ හරි ගැස්සුවා. ඒක චිත්තේති නෙවෙයි චින්තේති. ඒ වචනේ චින්තේති. සිත ගැන තමයි කියන්නේ. ඒ මුඛං පවිත්‍රං යදි බුද්ධ වාක්‍යං ඉදින් යමේ මේ මුවෙන් කටින් බුදු වදන් ප්‍රකාශ කරනවා නම් ඒ තැනත්තාගේ මුඛය පිරිසිදු වෙනවා. මුඛං පවිත්‍රං යදි බුද්ධ වාක්‍යං චින්තේපි යස්මින් කරුණා ගුණස්යාප් යමෙකුගේ සිතෙහි කරුණා ගුණය ඇති වේ නම් ඒ සිතද පිරිසිදු වෙයි. හස්තං පවිත්‍රං ප්‍රදදාති දානං මනාකොට දන් දීමෙන් අතද පිරිසිදු වෙයි. පාදං පවිත්‍රං ගමනං සුභංච ඒ පාදයේද සුභ ගමන් Tamanටත් අනුන්ටත් වැඩදායක ගමන් යාමෙන් පිරිසිදු වෙයි කියන අර්ථයක් ඒක තියෙනවා. ඉතින් මම ඒක මතක් කරලා හම්බුන්ට කිව්වා ස්වාමීන් වහන්සේ අත කට වන ඇති කාලෙහි මට මේ වේලාවේ උගන්වන්නට බෑ. මම දැන් ලෙඩින් ඒක හන්ද බෑයි කියලා එහෙම
කාවවත් ආපහු හරවලා ඇරියේ නැහැ. ඉඩකඩ තිබෙන හැම වේලාවකම Taman වෙත පැමිණෙන ඒ ගෝලයන්ට, භික්ෂූන්ට, ගිහියන්ට ඉගැන්වුවා. ඉතින් එහෙම කළා. ඔබ වහන්සේ ඒ වගේ ඒ පණ ඇති කාලේ. ඒ වගේම ඔබ වහන්සේගේ අත පණ ඇති කාලෙදී ලියලා ලිව්වා. දැන් ඒව ගැන හිතලා ඔබ වහන්සේට බොහොම සතුටු වෙන්නට පුළුවන්. මා ඒ ගැන දන්නවා. මා ඒව ගැන හිතනවා, මා ඒ ගැන දන්නවා. ඉතින් මා දන්නේ නැහැ කොයි තරමටද කියලා. හම්බුව අසනීප වෙලා අන්තිම අවස්ථාවේදී මට එදා යන්නට හැකි වුණා. මම කන්තුරු වැඩ කරමින් ඉඳලා විවේක කාලෙහිදී ගියා. තවත් මහත්තයෙකුත් එක්ක. ගිහිල්ලා ටිකක් බලාගෙන ඉඳලා ඉතින් ඒ වෙලේ අවසාන බලාගෙන ඉඳලා ආවම අපේ මගේ නැන්දම්මා හාමුදුරුවන්ට හැමදාම දාන ගෙනිච්චා. ස්පිතාලේ ඉඳදී හැමදාම ගෙනිච්චා. අම ඇක්සිඩන්ට් එකකුත් වුණා දාන ගෙනිච්ච වෙලාව බයිසිකලේ. ඒක හැප්පිලා වැටුණා දවසක්. ඒ තව එක්කෙනෙකුත් එක්ක යනකොට මේ දාන ගෙනිච්චා එදා. ඉතින් මං කන්තෝරුවට ගිහින් ඒ හාමුදුරුවෝ ගැන ඒක අපි දැනගන්න ඕන කාරණයක් ඉස්සයි මා කියන්නේ. කන්තෝරුවට ගිහින් මගේ භාර්යාවට ටෙලිෆෝන් කරලා කිව්වා මම ගියා මම ඥානවාස හම්බුන බලන්න. හාමුදුරුවන්ගේ අවසාන මොහොතේ මගේ එක පාරට මම ඇහුවේ අම්මට කිව්වද කියලා. මම කිව්වා අම්මා හැමදාම යනවා නේද? මම එහෙම ඇහුවා අම්මා හැමදාම යනවා නේද? නෑ ටෙලිෆෝන් කරලා කියන්න. ඒ අර මාතෘ ස්ටෝර්ස් එකට ටෙලිෆෝන් කරලා කියන්න අම්මට මේ පණිවිඩය දෙන්න. මම ඉතින් ටෙලිෆෝන් කරලා කිව්වා. ඒ පණිවිඩය අම්මට ලැබුණා. ලැබුණු හැටියේම අම්ම ලෑස්ති වෙලා. ගියේ අම්මගේ ඥාතියෙකු දොස්තර නෝනා කෙනෙක් ළඟ. ඒ මොකද අවේලාවේ යන්නට බෑනේ ස්පිතාලයට. ගිහිල්ලා එයාවත් ලෑස්ති කරගෙන එතනට ගියා. ගිහින් නාඩි බලලා තියෙනවා. කිව්වලු මොනවා හරි කරන්න තියෙන දෙයක් තිබේ නම් දැන් මේක සුදුසු වෙලාව තව වැඩි වෙලාවක් ගත වෙන්නේ නැtei. ඉතින් අම්මට උපකාරයක් කරන්න වෙන කිසි දෙයක් විදිහක් නැහැලු. එතන කියන්නේ හම්බක බලා ගන්න මිනිස්සු ඇටෙන්න. ඊළඟ ඒ වංශය ධර්මයක කියන්නේ බෑ. ඉතිපිසව ගාතාව කියන්නේ. අම පිළිතේම හොඳට දන්නවා. නැත්නම් ප ဋ ාණේ උනක් කියන්නත් පුළුවන්. උන් කීකී ඉන්නකොට අමුතු ආලෝකයක් හම්දුරන්ගේ මූණේ ඇති වුණා. අමුතු ආලෝකය. ඒකයි අවසාන. ඒක අම්මට කියන්න බෑ. ඒක කොහෙන් ආපු වෙන කොහෙන්වත් ආපු එළියක් නෙවෙයි. ඒක හම්දුරන්ගේ මේක. දෙවෙනි ඒ පිළිබඳව අපි කතා කළ එක නිකම් গুপ্ত දේවල් ගැන කියන කෙනෙකුගෙන් අහපු වෙලාවෙ කිව්වේ උන්වහන්සේ දැන් ජීවතුන් අතර සිටිනවා නම් අප උන්වහන්සේ ගැන කතා කරන්නේ රහතන් වහන්සේ කියලා. උන්වහන්සේ උපතක් නොලබාම ජීවිතය අවසන් කළයි. දෙවෙනි ඒ මොකද හාමුදුරුවෝ ලියපු පොතක් ගැන තමයි මම අර ඔය සමහත්මියකින් ඇහුවේ. මා දන්න ඔය භාවනා උගන්වන මධ්‍යස්ථාන තිබෙනවා. ඒ මධ්‍යස්ථානවල භාවනා කරපු අය. ඒ මධ්‍යස්ථාන දෙකක මම දන්නවා කියලා තියෙනවා ඥානවාස හාමුදුරුවෝ ලියපු පොත කියවන්නේ. සතිපට්ඨාන විපස්සනා කියන සතිපට්ඨාන. ඒක වෙන කෙනෙකුට ලියන්න බෑ ඒ විදිහට භාවනා කරලා පුරුදු කෙනෙක් ලියනවා. ඉතින් අපිට ඒ වාසනාව ලැබුණා. අපි උන්වහන්සේ වෙතට ගිහිල්ලා ඉගෙන ගත්තා. ඉතින් කොයි වේලාවකවත් උන්වහන්සේගේ ගුණ සිහි වෙනවා. කොයි වේලාවකවත් කිව්වේ නෑ මහත්මයා මට මේ දේ අවශ්‍යයි. මට මෙහිම දෙයක් ඕන. කවදා ඉතින් අපි උන්වහන්සේගෙන් ඉගෙන ගත්ත බොහෝ කල් ඉගෙන ගත්තා. උන්වහන්සේ අපට කොහොම කැමැත්තකුත් දැක්වුවා. මට මතකයි එක අවස්ථාවකදී මම කතාවක් කරපු වෙලාවේ මරණ ස්ථානයකදී. ඒත් මගේ පස්සේ ඥාතීන් යන ඒ මරණය සිදු වෙච්ච වෙලාවේදී මම කතාවක් කළා. ගිහි කතාවක් කළේ මට විතරයි. අනිත් අය හාමුදුරුවෝ කතා කළා. ඒ කතාව ඉවරුණ හැටියේම හාමුදුරුවෝ නැගිටලා ආවා. ඇවිල්ලා කිව්වා මහත්මයා හිටියා හන්දා. අපෙන් කිසිදු වුණ අඩුවක් ඔක්කොම මැකිලා ගියයි. උඩක් දෙයක් කියන්නට හිතාගෙන හිටියයි ඒ උනාට කියන්න බැරි වුණා. මහත්මයා කතාවෙන් ඔක්කොම හරි ගියයි. කියලා එහෙම ප්‍රශංසා.
ඉතින් ඉතාම හොඳ අන්තිම ගුණවත්කම් ඒ ස්පිතාලේ ඉඳදී කිව්වා. ඒ අම්මා ගිය වෙලාවක කියලා තියෙනවා මේ මාව පන්සලට ගෙනිහිල්ලා මැරෙන්න අරින්නේ. මේ අය මට රැයට කවන්න හදනවා. රැයට කවන්න හදනවා. පන්සලට ගිහිල්ලා මාව මැරෙන්න අරින්නේ. ඒ වගේ සීලය ගැන සලකනවා. දැන් බුදුරජාණන් වහන්සේ සීලය ගැන වුවත් ඔය විකාල භෝජන ශික්ෂාපදය මොනම අවස්ථාවකදීවත් වෙනස් කරලා නැහැ. වෙනස් කරගන්න. ගිලානස් අනාපත්‍ය ආදි වශයෙන් වෙනස් කරලා නැහැ. වෙන ඒවා තිබෙනවා. පාවහන් පැලඳීම ආදී එහෙම කටයුතු වලදී ගිලානස් අනාපත්‍ය කියන එකක් දක්වලා තියෙනවා. නමුත් විකාල භෝජනේ කවදාවත් දැන් අපේ සමහරු සිල් සමාදන් වෙනවා. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා අර්ධ උපෝසතය සමාදන් වෙලා ඒ අර්ධ උපෝසතයත් 6ට ඉවර කරන අර්ධ උපෝසතයක් සමාදන් වෙලා ගෙදර ගිහිල්ලා හොඳට කනවා. ඒ රැක්ක මොකද්ද විකාල භෝජනය? කිසිදු විකාල භෝජනයක් ආරක්ෂා කළේ නැහැ. නමුත් විකාල භෝජනයේ වෙන්නේ ඒ දැන් අර්ධ උපෝසතය මේවත් අභිධර්මයේ ඉගෙන ගන්න අතර දැනගත යුතු කරුණු නිසයි මා කියන්නේ. ආභිධර්මිකයෝ ගැන සමහරු හිතනවා ඒ අය දන්නේ චිත්තචෛතසික රූප නිබ්බාන කියන ওই හතර ගැන විතරයි. ගණන් ටික විතරයි. සිත 89යි චෛතසික 52යි රූප 28යි. බොහෝ විට අභිධර්මයේ කියලා උගන්වන්නේ ඒව තමයි. නම ඊට වඩා බොහෝ දෙයක් අභිධර්මයේ කියනවා. සූත්‍රයේ වුවත් ඉගෙන ගන්නට බෑ, තේරුම් ගන්නට බෑ. අභිධර්මයේ උපකාරය නැතිව. ඒ නිසා ආභිධර්මිකයන් අනිත් කරුණු හොඳට දැනගන්නට. ඒ දැනගත යුතු කරුණු අතර අපි ජීවත් වන්නේ සිල්වත් ජීවිතයක්. ඒ කියන්නේ අප ගත කළ යුතුව තිබෙන්නේ සිල්වත් ජීවිතයක්. අපිට තිබෙනවා නිත්‍ය සීලයක්. ඒ නිත්‍ය සීලය අප රක්නා පංච සීලය, එහෙම නැත්නම් ආජීව අෂ්ටමුඛ සීලය. ඒක බොහෝ විට බොහෝ දිනෙක ඒක නිකන් මේ ඇඳුම් මාරු කරනවා වගේ. හිටපු වෙලාවේ ගන්නවා අනිත් වෙලාවේ කඩනවා. ඒ කඩන්නේ අයිමත් සමාදන් වන්න. එහෙම රැකිය යුතු එකක් නෙවෙයි සීලය කියන්නේ. සීලය ජීවිතයට වඩා උසස් තැනක් දීලා රැකිය යුතු එකක්. සීලය. අන්න එහෙම එක්කෙනා උසස් සීලයක් ආරක්ෂා කිරීම වශයෙන් තමයි බොහෝ දිනයක අෂ්ටාංග සීලය, එහෙම නැත්නම් නවාංග උපෝසථය, එහෙම නැත්නම් ගිහි දස සීලය කියලා සමාදන් කරනවා. ඒ හැම එකටම තිබෙනවා විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. එයින් අදහස් කරන්නේ රහතන් වහන්සේ දිවි හිමියෙන් විකාල භෝජනයෙන් වැළකුණුසේක. මමද අද විකාල භෝජනයෙන් වළකිනි කියන මේ ශික්ෂාපදයේ සමාදන් වී රහතන් වහන්සේට අනුව හැසිරෙමි කියන එබඳු ප්‍රත්‍යවේක්ෂාවක කරගෙන තමා ඒ ශික්ෂාපදයේ සමාදන් වෙලා ආරක්ෂා කරන්නේ. දැන් මේ අර්ධ උපෝසතේ කියන එක සමාදන් වෙන අය සී පවාරණය කරලා රැට සවසට කනවා. හොඳට. මොකද්ද රැක්ක විකාල භෝජන ශික්ෂාපදේ කොහොමද රැක්ුණාද? නෑ. සමහර විට කියන්නත් පුළුවන් ශික්ෂාපේ සී සමාදන් වෙලා හිටියේ වේලාව තුලදී කෑවේ නැති. නෑ ඒක හරියන්නේ නෑ. 50කට කියලා මේ මණ්ඩලයේ කිව්වා. අර්ධ උපෝසතේ කියලා. මා දැක්ක අර්ධ උපෝසතය. මා දන්නේ නැහැ මේ ස්ථානෙහි මේ දෙක කියලා එක සමහර විටක අර්ධ උපෝසතය ඕ විදිහට පටන් ගත්තේ. මා දන්න අර්ධ උපෝසතේ මා බණපොතේ කියලා තියෙන අර්ධ උපෝසතය අනේ පිට සිටුතුමාගේ ඒ සේවකයෙකු පිළිබඳවයි එන්නේ. ඒ සේවකයාට පාන්දර වැඩ ගොඩාක් තිබුණා. ඒ නිසා එදා 15ක දිනෙහි ඔහුට පාන්දරම සිල් සමාදන් වන්නට බැරි වුණා. ඔහුගේ වැඩ කොටස ඉක්මනට ඉවර කරලා ඉර හැරෙන්නට කලින් දහවල් ආහාරය ගත්තා. අරගෙන අර්ධ උපෝසතේ ඉතාගෙන මුළු දවසම ඒ සීලය රැක්කා. ඒකයි අර්ධ උපෝසතය. ඔහු විකාල භෝජන ශික්ෂාපදේ ආරක්ෂා කළා. දැන් අර්ධ උපෝසතේ කියන්නේ ඒක විකාල භෝජන ශික්ෂාපදේ අත්හරපු උපෝසතයක්. ඒ මේකක් බණ පොතේ නම් නැහැ. වෙන අය කොහොම එමෙන්න දැන් එක එක්කෙනාට ඕන කරන එකක් ඒගොල්ලෝ හදා ගන්නවා. ඒක බණ නෙවෙයි. ඒක ධර්මයේ නෙවෙයි. නේ අපිට ඕන කරන එකක් අපි හදා ගන්නවා.
අර සමහරු කියන්නේ කණ්ඩෝනෝ නාම මොනවාද කියලා. ඒ වගේ හදාගන්න. බණේ කියන්නේ ධර්මයේ කියන්නේ. සමහර විටක තමා නොකරනවා වෙන්නට පුළුවන්. නමුත් ඇත්ත කියන්නට ඕන. බුදුරජාණන් වහන්සේ සත්‍යයක් දේශනා කළ මේ සත්‍ය ධර්මයක්. ඒ නිසා ඒ සත්‍ය ධර්මයට බොරු ඇතුළු කරන්නට නරකයි. ඒක තමයි. රේඩියෝ එකේ කිව්වා මම අහන්නේ ආම්ල ප්‍රශ්න. ඒක එහෙම කියන්නට අමාරු නෑ. ඒ මොකද සමහර හාමුදුරුවෝ කියනවා පිරිත් වලට වැඩම කළාම ඒ පිරිත් ගෙදර අය හාමුදුරුවන්ට දවල් 12න් රෑ 12න් පස්සේ බතුත් දෙන්න ඕන. ඒ කියන්නේ පහුවදා. ඒක පසුවදා. එහෙම කරපු අය ගැන අපි අහලා තියෙනවා. ඉතින් එහෙම කරන්නද පුළුවන්. ඒ ධර්මයේ නෙවෙයි. ඒක ධර්මයේ නෙවෙයි. ඒක තමයි. ඒක ධර්මයේ නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒක නෙවෙයි. නෑ අපි මෙහෙම සැලකමු. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලෙහි උන්වහන්සේ වරක් භික්ෂුන් වහන්සේ අමතලා ප්‍රකාශ කළා. මහණෙනි මම එක වේලයි වළඳන්නේ. ඒ වැළඳීම හේතු කොටගෙන මගේ ශරීරයට බොහොම පහසුවක් දැනෙනවා. බොහොම ලෙඩ අඩුයි මගේ ශරීරේ. මහන්නේ මා නුඹලාටත් කියනවා. එක වේල වළඳන්නට හිතා ගන්න පුරුදු වන්න. ඒ නිසා නුඹලාටත් ඒ විදිහේ ශරීරෙහි පහසුවක් ඇති වෙනවා ඇති. භික්ෂුන් වහන්සේලා පිළිගත්තා. නමුත් උදායි හාමුදුරුවන් ප්‍රධාන අර චබ්බග්ගිය භික්ෂුන් ඒ චබ්බග්ගිය භික්ෂුන් කීවා අපි උදේටත් කනවා දවල්ටත් කනවා හැන්දාවටත් කනවා රාත්‍රියටත් කනවා අපිත් හොඳ ශරීර සමීපයෙන් ඉන්නවා හොඳ පහසුවෙන් ඉන්නවා අපි ඉදිරියටත් ඒ වගේම කරනවා කියලා කිව්වා ඒ බුදුහාමුදුරුවෝ වැඩ සිටින කාලේ එහෙම චබ්බග්ගිය භික්ෂුන් වැනි අය දැනුත් ඉන්නවා ඒක වෙනම කාරණයක්. නමුත් ධර්මයේ ඒක නෙවෙයි. ඒකයි තේරුම් ගන්න. එබැවිනුයි මේ කවුරු මේ පිනතුන් හැමදෙනාටම කියන්නේ වෙන දේවල් ඉගෙන ගන්නට Taman ඇති කරගෙන තිබෙන කැමැත්ත පරිදි උනන්දුවක් ධර්මයේ ඉගෙන ගැනීම සඳහා ඇති කරගන්න. ධර්මයේ ඉගෙන ගන්න. මේ ශික්ෂාපදේ කරුණාම අතසිල් ගත්තොත් අනිත් දේවල් ඉතින් අතසිල් නෑ ඒක. අතසිල් නෑ. දැන් බලන්න ඒ ශික්ෂා අතර ප්‍රධානම එකක් තමයි අනිත් එක තමයි අර අභ්‍යක්ඛචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමිත. ඒ සිල්පදේ. ඉතින් සමහර විටක ඔය එකක්වත් රකින්නේ නැද්ද දන්නේ නැහැ ඊට පස්සේ. ඇයි සමහරු රකින්නේ නැහැ නච්ච ගීත වාදිත ඒවට යනවා. නෑ ඒ නිසා ඒක බොහෝ විට බොරුවක් වෙනවා. බොරු කරන්නේ නෙවෙයි ශාසනය තිබෙන්නේ. ශාසනය බොරුවට ඉඩ ලැබෙන තැනක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් කරනවා උන්වහන්සේ බොරුවෙන් රැවටිය හැකි උතුමෙකු නෙවෙයි කියලා. බොරුවෙන් රැවටිය හැකි උතුමෙක් නෙවෙයි. උන්වහන්සේ බොරු කියන ඒවා මේ බෝධි සම්භාරයේ පුරණ කාලේ ඉඳන් හොඳ කියලා පුරුදු කරපු ඒවා නෙවෙයි. තමන්ගේ අතින් වරදක් සිදු වුණා නම් තමන් වැරද්දක් කළා නම් බෙල්ල නැතිව යන අවස්ථාවලදී වුණා නොකලයි කියලා නෑ පිළිගත්ත කරුවා. ඒ නිසා වැරද්ද හැටියට කියන්න ඕන. වැරද්දෙන් වළකින්න ඕන. එහෙම නැතුව ඒක සනාථ ඒක හරි කියලා දක්වන්න. ඒක මහා අපරාධයක්. ඒ කියන්නේ වරද හරි දෙයක් හැටියට අන්‍යයන්ට පෙන්වා දීම. ඒක ධර්මයේ වරදවා දැක්වීමක් නෙවෙයි. ධර්මයේ වරදවා කියා දෙන තරම් වරදක් තවත් නෑ ලෝකේ. තවත්. ධර්මයේ නොදෙසා ඉන්නවා නම් කතා නොකර ඉන්නවා නම් කබක්. නමුත් කියන දේ හරි දෙයක් කියන්න ඕන. ඇත්ත දෙයක් කියන්න ඕන සත්‍යයක් ප්‍රකාශ කරන්න. Taman නොරකින්න බව ඒක වෙනම කරුණක්. මොකද තමන්ගේ ප්‍රත්‍යඥ ගතිය නිසා හෝ තමන් අවිද්‍යාවෙන් මැදුණු නිසා හෝ තෘෂ්ණාවේ ඒ තරම් තමන්ගේ බලවත් නිසා හෝ කවර දෙයක් නිසා හෝ තමන් ඒක නොකරන එක වෙනම කරුණක්. නමුත් ඒ තමන් නොකරන නිසා ඒ වැරද්ද හරි කියලා අවදාවක් දැක්වේ. අවදාවක්. ඉතින්
අපි මේ අමුතු කතාවකට දැස්ස. විඤ්ඤාති රූප දෙක ගැන කතා කරද්දී ওই ටික ඔක්කොම කියවෙන විඤ්ඤාති රූප දෙක. දැන් මේ විඤ්ඤාති රූපේ කියවේ සිතින් හට ගන්නා රූප. දැන් මේ සිතින් හට ගන්නා රූප දෙකක් වූ ඒ දෙක පිළිබඳව අපි කොයිතරම් හොඳට දත යුතුද කියන එකත් තේරුම් ගන්නට ඕනේ. ඒමත් නිසාද අපි ලෝකයා සමග කවර හෝ සම්බන්ධතාවක් පවත්වනවා නම් ඒ පවත්වන්නේ මේ ద్వාර දෙකෙන්. අනිත් එක අපේ සිතනේ. ඒ සිත අපට පුළුවන් කෙනෙකු කෙරෙහි බලවත් තරහාවක් හිතේ තියාගෙන ඒකක් එහෙම එකක් නැtei කියලා එයාට හොඳ මූණක් පෙන්නගෙන පුළුවන් වේලාවෙදි බලමුයි කියලා හිතේ තියාගෙන ඔහු සමග කතා බහ කරන්න පුළුවන්. එහෙම කරන්නට පුළුවන් හිතේ තිබෙන. නමුත් හරි හැටියට අපි ක්‍රියාත්මක වෙනවා නම් ඔවුන් සමග සම්බන්ධය පවත්වනවා නම් ඒ පවත්වන්නේ කයිනුයි වචනේ. කායද්්වාර වාග්ද්වාර. වේශයෙන් බෑ වුණාට ඒක හිනාව දක්වන හිනාවක්ම නෙවෙයි. වෙන විදිහක දෙයක්. සිනහව නෙවෙයි. ඒ සමහර විට සිනහ රූපයක් වෙන්නට ඕන තියෙන්නේ. නමුත් සිනහව කියන එක ප්‍රීතියෙන් සොම්නසින් දනවන එක, ඇති කරන එක. සොම්නස. ඉතින් ඒ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන කාය වචන කියන මේ දෙක ක්‍රියාත්මක කරන අවස්ථා දෙක. පහළ වරන්නේ එතකොටනේ. ඒ දෙක ගැන අපි දැනගන්නට ඕන මත් නිසාද කාය කර්ම වන්නේ වාක් කර්ම වන්නේ මේ ద్వාර දෙක නිසා. කාය කර්මයේ කියන අකුසල කාය කර්ම කුසල කාය. වාක් කර්ම අකුසල වාක් කර්ම කුසල වාක් කර්ම කියන මේ වාසුදු වන්නේ ඒ කාය වචන කියන කාය විඤ්ඤාති වාග් විඤ්ඤාති දෙක. ඒ දෙක සිතින් උපදවන රූප දෙකක්. සිතින් උපදවන රූප දෙක. ඒවා ඒකාන්ත චිත්තජ රූප. ඊළඟට එනවා ශබ්දය කිය. ශබ්දය. දැන් ශබ්දය මා මේ පින්වතුන්ට ශබ්දයක් කරනවා. මා කතා කරනවායි කියන එක ශබ්ද අනුසාරයෙන් කරන දෙයක්. ශබ්ද උපදවන. ඒ නිකම්ම ශබ්ද නෙවෙයි. ඒ උපදවන ශබ්ද වාග් විඥාප්තියෙන් තමයි සකස් කරන්නේ. ඒ වාග් විඥාප්තියෙන් කරන සකස් කිරීම නිසා තමයි ඒ ශබ්ද මේ පින්තුන්ගේ ශ්‍රවණ පථයට එන්නේ මොන විදිහටද වචන වශයෙන්. ඒකට වචන කියන ඒවා හැදෙන්නේ ඒවට අකුරු කියලා කියන්නේ අකුරු වලින්. අකුරුයි කියන්නේ මොනවද? ඒ ශබ්දවලට තිබෙන ශබ්ද ඒ ශබ්දමයි අකුරු කියන්නේ. ඒ අකුරු කියලා එකක් අපි යොදන්නේ ඒ ශබ්දය සංකේතාත්මකව දැක්වීම. ශබ්දයේ පිළිබඳව සංකේතය ලකුණ අකුරේ කියන්නේ. නැත්නම් ශබ්ද. ඒ ශබ්ද මේ අදහස කියවෙන පරිදි ශබ්දය සකස් කරන්නේ මේ වාග් විඥානයෙන්. අනේ ඒ නිසා ඒක සිතින් කෙරෙන දෙයක්. සිතේ මේ අදහස උපදින්නේ. ඒ අදහස සිතට බෑ අදහස කියන්නේ. සිත නෙවෙයි කියන්නේ. ඒ කියන්නට ඕන කරනවා වෙනත් උපකරණයක් මේක. ඒක තමයි කය. සිතේ අදහස තිබුණාට සිත රූපයක් නෙවෙයි. සිතට කටක් නැහැ. නේ? කටක් ඒ විදිහේ ශබ්ද උපදවන උපකරණ කිසිවක් නැහැ. නමුත් ඒ අදහස ඇති වුණාම අනිත් උපකරණ වලින් ඒ අදහස ප්‍රකාශ වන ශබ්ද නිකුත් කරනවා. නේ? කියනවා කියවන්නේ ඔව් සිතේ ඒ අදහසනේ. අදහස. එතකොට ඒ ශබ්දය නිකුත් කරන ඒ ශබ්දය කරන නිකුත් කරන ශබ්දය ඒ අදහස ප්‍රකාශ කරන ශබ්ද වෙනවානේ. මේ වාග් විඥාප්තියෙන් කරන සකස් කිරීම හේතු කොට. අනේ නිසා මේ දෙකම කාය විඥාප්ති වාග් විඥාප්ති කියන දෙකම ඒකාන්ත චිත්තජ රූප ශබ්දය. ඒ නිසා සිතිනුත් උපදිනවා අනිත් සියලුම ශබ්ද උතුජයි. නේ? සිතින් උපදවන ශබ්ද තමයි සිතක් තිබෙන අය විසින් ඒ චිත්තජ ශබ්දය උපදවන්නේ.
චිත්තජ ශබ්ද. දැන් සමහර විටක කෙනෙක් ඒ තනත්තාට සිදු වුණු අනුතරකදී එහෙම නැත්නම් තමන්ට කවුරු හරි තමාගේ ශරීරය පෙළෙන අවස්ථාවකදී ඇතිවන වේදනාව දුක්ඛ වේදනාව ඉවසාගත නොහි කෑ ගහන අවස්ථාව එහෙම තිබෙන. ඒ කෑ ගහන්නේ කොහොමද? මේ සිතේ උපදින අදහසේ සිතයි මේ ශබ්දයේ ඇති කිරීමට හේතුවක්. ඉතින් ඒ නිසා ඒ ශබ්ද නිකුත් වෙන ඒ උපකරණ ඒ පරිදි ක්‍රියාත්මක ශබ්දය පිට වෙනවා. චිත්තජ ශබ්ද. අනිත් ඒවා උතුජ. දැන් මේ ශබ්ද කරන විට ඒවා උතුජ ශබ්ද කියලා. තේජෝ ධාතුවේ සිදුවන ඇති කරන ශබ්දසේ ගන්නේ හැම ශබ්දයක්ම අනිත්‍යයි. චිත්තජ උතුජ. ඒ නිසා දක්වනවා ශබ්දය ද්විජ රූපයක් කියලා. ද්විජ රූපය කියන්නේ ප්‍රත්‍ය දෙකකින් උපදවන. ඒ කියන්නේ එකම ශබ්දය ප්‍රත්‍ය දෙකකින් කියන එක නෙවෙයි. ශබ්දයේ උපදවන ප්‍රත්‍ය දෙකක් තිබෙනවා. සිතත් ඍතුවක්. ද්විජ. ඊළඟට එනවා ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන තුන. ඒ තුනට කීවේ විකාර රූප කියලා. මතකනේ විකාර රූප කියලා කිව්වේ. ලහුතා මුදුතා මේ විඤ්ඤාති දෙකක් විකාර කියලා ගන්න. විකාර රූප පහක් කියලා ගන්න. ඒ ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියවේ ලහුතා කියවේ රූපයන්ගේ ලැහැල්ලු සැහැල්ලු බව. කම්මඤ්ඤතා කියවේ රූපයන්ගේ මුදුතා කියවේ රූපයන්ගේ මෘදු බව, මොළොක් බව. කම්මඤ්ඤතා කියවේ රූපයන්ගේ කර්මන්‍ය බව, කර්මයට යෝග්‍ය බව. කියන ඒ රූපයන් පිළිබඳ වූම තත්ත්ව තුනක්. ඒවා රූපයන්ගේම ආකාර විකාර. ඒ තුන මොනවා නිසාද උපදිනවයි කියන්නේ? චිත්ත ඍතු ආහාර. ඒක කර්මෙන්නේ. චිත්ත ඍතු ආහාර. සිත නිසාද ඒ ලහුතා බුදුතා කම්මඤ්ඤතාය. දැන් සමහර අය සිටිනවා බලවත් වූ ප්‍රීතියකටපත් වුණාම බලවත් වූ ප්‍රීතියකින් යුක්තව සිටින වේලාවක එයාට කණ්ඩ ඕනෙත් නැහැ, බොණ්ඩ ඕනෙත් නැහැ. ඒ වගේ ඒ වුණාට ඒ වයින් ලැබෙන උපකාරය නැතියි කියලා Tamanta ක්‍රියා කිරීමේ අපහසුවකුත් නැහැ. හොඳට වැඩ කරන්නට පුළුවන්, හොඳට කර්මන්‍යයි. මොකද මේ ඇතිව තිබෙන ප්‍රීතිය නිසා. එතකොට ඒ తত্ত্বය ඒ ලහුතා මුදුතා කම්මඤ්ඤතා ශරීරය නිකම් බර දෙයක් හැටියට නොකොට ඒක සැහැල්ලු දෙයක් බවට, ඒ වගේම මෘදු බවට, ඒ වගේම කර්මන්‍ය කර්මක්ෂම කර්මයට යෝග්‍ය තත්වයට පැමිණෙන්නේ කුමකින්ද? අර ප්‍රීතිමත් සිතෙන්. එයින් අදහස් කරන්නේ මොකක්ද? ඒ ප්‍රීතිමත් සිතෙන්, ප්‍රීතියෙන් යුක්ත වූ සිතෙන් මේ ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන රූපද උපදවනවා. ඒක එතකොට චිත්තජයි. ලහුතා මුදුතා කම්මඤ්ඤ. තව උතුජ්ජය ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන. ලහුතා මුදුතා කම්මඤ්ඤතා දැන් ඒ தત્ත්වය වෙනවනේ. සමහර විටක බොහෝම තද අවුරස්නේ තිබෙන වේලාවලදී ගේ ඇතුළතවත් ඉන්නට බෑ. නිදිමත වෙනවා, හිස බර වෙනවා. එහෙම අවස්ථාවකදී කෙනෙක් එහෙම තනක් තිබේ නම් ඔය එයා කන්ඩිෂන් කරපු තැනකට එහෙම වැදුනොත් අර තිබුණු බර ගතිය අරම ඔක්කොම නැතුව ගිහින් ඒ තැනට වැඩට පහසුකමක් නේ ඇති වෙනවනේ නැද්ද? දැන් ඒකනේ මේ බොහෝ තැන් එයා කන්ඩිෂන් කරලා තියෙන්නේ නේ. ඒ හේතු කොටගෙන මිනිසුන්ට වැඩ කරන්නට පුළුවන් වැඩිය. මේ ඍතුයෙන් දනවන, ඍතුයෙන් උපදවන මේ රූප නිසා ලහුතා මුදුතා කම්මඤ්ඤතා. ඒ නිසානේ දැන් වාහනයක මේ හිඳලා මාතර වැනි දුර පළාතකට, දුර තැනකට එහෙම උපකරණයක් නැති වාහනයක ගියොත් ඒ තරට යනකොට ඒ තරට හොඳටම වෙහෙසිලා ශරීරය වියලිලා එහෙම යන්නේ. නමුත් අර ඒ විදිහේ උපකරණයක් තියෙන වාහනයක ගියාම මෙතනින් නැගලා එතෙන්ට ගියාම අර තිබුණු තත්වයේම ශරීරය මොකද මේ ඍතුයෙන් ඇති කරන තේජෝ ධාතුවනේ. තේජෝ ධාතුවෙන් උපදවන ලහුතා බුදුතා කම්මඤ්ඤ. අනිත් එක තමයි ආහාරය. දැන් එහෙම නිදිමත වේලාවලදී අපි
යම් යම් ආහාර පාන ගන්න. සමහරු කෝපි බොනවා, සමහරු තේ බොනවා. සමහර විටක වෙන මොන හරි කාලා යම් කිසි වතුරක් දීවත් එහෙම අවස්ථාවලදී එතනත්තාගේ ශරීරෙහි අර ප්‍රාණවත් ගතිය ඇති වෙලා ලැහැල්ලු බව, මෘදු බව, ක්‍රියාවට යෝග්‍ය බව එන උපදිනවා. මේ රූපයන්ගේ ඇතිවන තත්වයක්. ඒ මොකෙන්ද ඇතිකලේ? ආහාරය. අන්න ඒ වගේ චිත්තජ උතුජ ආහාරජ කියන මේ ප්‍රත්‍ය තුනම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය තුනෙන්ම උපදවන රූප තුනක් වශයෙන් දක්වනවා ලහුතා මුදුතා කම්මඤ්ඤ. රූපස්ස ලහුතා මුදුතා කම්මඤ්ඤතා. ඒ නිසා ඒවාට කියනවා ත්‍රිජ රූප. ත්‍රිජ රූපය කියන්නේ හේතු ප්‍රත්‍ය තුනකින් උපදවන රූප. ත්‍රිජ රූප. ති කියන්නේ තුනක් නේ. ති අජ. අජ කියන්නේ උපදවන කියලා. එතකොට ති අජ කියන එකයි ත්‍රිජ කිව්වේ තුනකින් උපදවන රූප. ප්‍රත්‍ය තුනකින්. ඒ තුන නම් සිතයි, ඍතුවයි, ආහාරය. අපි එතනින් අද නවත්තමු. අනිත් දවසේ. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සී යතෙන්දින්දති විචේතනං භූති කියා. සබ්බේ සංඛාරා දුක්ඛා යදා පඤ්ඤාය පස්සී යතෙන්දින්දති විචේතනං භූති කියා. සබ්බේ ධම්මානත්තා යදා පඤ්ඤාය පස්සී යතෙන්දින්දති විචේතනං භූති කියා. දුක්ඛපත්තා දුක්ඛා ප්‍රපත්තා භය සෝකපත්තා දුක්ඛා උපපති පානිනු ආකාශත්තා චුම්මත්තා දේවානාගාමී චිකා පුඤ්ඤන්තං විද්වා සංගතං ස්ථාපනං ආකාශත්තා චුම්මත්තා දේවානාගාමී චිකා පුඤ්ඤන්තං විද්වා සංගතං ස්ථාපනං ආකාශත්තා චුම්මත්තා දේවානාගාමී චිකා පුඤ්ඤන්තං විද්වා සුදයන්තු සුවං සදං